And now, live at 8. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල අදත් කොවිඩ් ආසාදිතයන් 383ක් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 843 දෙනාගෙන් 480ක් කොළඹින් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොවිඩ් හේෂා විතාන සහ චමින්ද විජේසිරි ස්වයං නිරෝධායනයට අගමැති අතින් ඇරඹි අධිකරණ පියස සමගි ජනබලවේගේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ පාටලී පක්ෂ සමාජිකත්වය හිමි කරගනි සභාපති දුරේ සරත් ෆොන්සේකාට වෙඩි තබා පලා යෑම දැයින් සමුගත් මහඇදුරු COVID-19 පැතිරීම හේතුවෙන් හුදකලා කර තිබූ දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් අද පස්වරු 6 සිට හුදකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මේ අතර COVID-19 ආසාදිතයින් 383ක් අදත් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 58813ක් දක්වා ඉහළ ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාද COVID-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මීට දින කිහිපයකට පෙර PCR පරීක්ෂණයකට ලක්ව තිබුණා. ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පැවසුවේ ඊයේ රාත්‍රියේ එහි ප්‍රතිඵල ලැබීමත් සමග මන්ත්‍රීවරයා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි. ඊයේ රාත්‍රියේම මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලකින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක්ද සිදු කරගෙන ඇති අතර එහිදී ආසාදිතයෙකු නොවන බවටයි තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා යලිත් PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමට නියමිත බව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා පැවසුවා. පහුගිය සති ගණනා මුළුල්ලේම මම ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් කටයුතු කළා. නමුත් මම මහජනතාව සමග ඉතා වැඩිපුර කටයුතු කරන නිසා මම කල්පනා කරා ස්වේච්ඡාවෙන්ම PCR පරීක්ෂණයක් කරන්න. ඒදී මට දැනගන්නට හම්බුණා කොවිඩ් තත්ත්වය පොසිටිව් කියලා. නමුත් මම ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් දැනටත් කටයුතු කරන බව කියන්න ඕනේ. මම ඉතාම කරුණාවෙන් කියනවා මා සමග පසුගිය කාලේ සමීපව කටයුතු කරපු ඔබ කවුරු හරි ඉන්නවා නම් අනාකල සුදුසු වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙන්න කියලා. මේ අතර මන්ත්‍රීවරයා ආසාදනය වීමෙන් පසු ඔහු සමග සමීප සමගතා පැවැත් වූ චමින්ද විජේසිරි සහ හේෂා විතාරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා. දයසිරි ජයසේකර රවුෆ් හකීම් වාසුදේව නානායක්කාර පියල් නිශාන්ත සහ පවිත්‍රා වන්‍යාරච්චි යන මැති ඇමතිවරුන් මීට පෙර ආසාදිතයන් ලෙස හඳුනාගෙනුණා. ඉන් දයසිරි ජයසේකර මහතා සහ වාසුදේව නානායක්කාර මහතා මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ PCR පරීක්ෂණ සඳහා යොමු කරපු පුද්ගලයොත් දැනට අපි නිරෝධායනය කරලා ඉන්න පුද්ගලයොත් සියලුම දෙනා අනිවාර්යයෙන්ම ඔවුන්ගේ නිරෝධායන කාල සීමාව ගත කරන්න ඕන. විශේෂයෙන්ම අපිට පේන්න තියෙනවා අපිට නිරීක්ෂණය වෙනවා ආසාදිතය බවට වාර්තා වෙද්දී ඔවුන් සමාජයේ නොයෙකුත් ස්ථානවල සැරිසරලා මේ ආසාදනය තවදුරටත් පතුරවලා තියෙනවා. ඒ නිසා ඊටාම වගකීමෙන් අපි ඉල්ලන්නේ PCR පරීක්ෂණ සඳහා යොමු වෙන සියලුම අයවලුන් ඔවුන්ගේ ප්‍රතිඵල ලැබෙන තුරු අදාළ කොට්ටාච භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔවුන්ව නිරෝධායනයෙන් නිදහස් කරන තුරු ඔවුන් අනිවාර්යයෙන්ම නිවෙස්ගත නිරෝධායනයේ නිරත වෙන්න ඕන. ඒ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම රුපියල් දසදහසක දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් ලබා දීමේ හැකියාව තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණයක වැරදිකරුවෙක් වුණොත්. ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් 843 දෙනාගෙන් 480 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. සෞඛ්‍ය අංශ පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මේ බවයි. ඉතිහාසයේ වැඩිම කොළඹ දිස්ත්‍රික්කය තුල වාර්තා වෙච්ච රෝගීන් ගාන අපි දකිනවා. ඊයේ දවස් තුල වාර්තා වෙන. ඒතර කොළඹ දිස්ත්‍රික්කය පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක තමයි බැරෑරුම් කාරණේ. 200කට 250කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ. හිටියඩියේ කොළඹ දිස්ත්‍රික්කය තුල මේ ප්‍රමාණයන් මේ විදිහට අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේ මොන හේතුවක් නිසාද කියලා බලධාරීන් පැහැදිලි කළ යුතුයි. බස්නාහිර පළාතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අද පාසල් විවෘත කෙරුණා. සෞඛ්‍ය උපදෙස් සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් උපදෙස් මාලාවකට අනුගතව විශේෂ සැලැස්මකට අනුව අද එම පාසල් විවෘත කෙරුණේ මාස 3කට පසුවයි. අප වාර්තාකරුවන් පැවසුවේ බොහෝ පාසල්වල සිසුන් සහ ගුරුවරුන්ගේ පැමිණීම යහපත් මට්ටමක පැවති බවයි.
ඒ අනුව මතුගම සහ කළුතර අධ්‍යාපන කලාපවල දරුවන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 60 ඉක්මවා තිබෙනවා. මිනුවන්ගොඩ මීගම සහ හෝමාගම කලාපවල 50 ඉක්මවා ඇති අතර කොළඹ කලාපයේ සිසුන්ගේ පැමිණීම 26.81%. ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ සිසුන්ගේ පැමිණීම 36.81% බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. කතරගම ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් දෙදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. සෞඛ්‍යාංශ පැවසුවේ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට බණ්ඩාරගම සිට පැමිණි කිහිප දෙනෙකු ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව මොවුන් ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි. එක් සිසුවෙක් කතරගම ජනාධිපති විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. අනිත් සිසුවා සෙල්ල කතරගම මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර එම පාසලේ සිසුන් අද උදෑසන දෙමාපියන් විසින් යලි නිවෙස් වෙත මෙලෙස රැගෙන ගියා. මේ අතර කතරගම පොලිසියේ නිලධාරියෙකුද ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. කන්තලේ සේරුනුවර මහවැලිගම මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් එම පාසලේ සේවය කරන ගුරුවරු 22 දෙනාගෙන් 20 දෙනෙක්ම නිරෝධායනයට යොමු කර ඇති අතර පාසල తాවකාලිකව වසා දැමීමටයි පියවරගෙන ඇත්තේ. ත්‍රිකුණාමල කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත් පාසල් 3ක සිසුන් කිහිප දෙනෙකුම COVID-19 ආසාදනය වීමත් සමග එම පාසල් ආශ්‍රිතව සිසුන් 99 දෙනෙකු ගෘහස්ස නිරෝධායනයට යොමු කර තිබෙනවා. පස්සර මධ්‍ය මහාවිද්‍යාලයේ මීට පෙර COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගත් සිසුන් 10 දෙනා බදුල්ල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වී ඇති අතර ඒ අනුව හඳුනාගත් ඔවුන්ගේ මුල් පෙළ ආශ්‍රිතයන් 42 දෙනෙකු අද බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී PCR පරීක්ෂණයට ලක් කෙරුණා. කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ සහ ගල්පොළ විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ආසාදිතයන් බවට පත්වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පාසල් සිසුන් 100කට අධික පිරිසක් අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණේ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පරිශ්‍රයේදී. බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල පෞද්ගලික උපකාරක පන්ති අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් ආරම්භ කිරීමට අද සිට අවසර හිමි වුණා. මේ අතර අද දිනේ COVID-19 ආසාදිතයන් 653 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 50337ක්. සුව කල්ලා ගෙදර යවන ගානට වඩා අසාමාන්‍ය දෙගුණයක වගේ ප්‍රමාණයක් අලුත් රෝගීන් අපි හොයාගන්න ගත්තොත් අනිවාර්යයෙන්ම අපේ පද්ධතිය අර්බුදය කරා ගමන් කරනවා දවස් කිහිපයක් යන නිසා අපිට අලුතෙන් හම්බ වෙන රෝග ලක්ෂණ සහිත එහෙම නැත්නම් සංකූලතා සහිත රෝගීන් අතුලත් කිරීම සඳහා රෝහල් වල දැඩි හිඟයක් මේ වෙනකොට නිර්මාණය වෙමින් තියෙනවා. ඒතකොට මේක යම් ගැටලුකාරී තත්ත්වයක්. කොවිඩ් එන්නත ලංකාවට පැමිණීමට නියමිතයි. ශ්වාසදායකව අපිට කියන්න පුළුවන් ඒ එන්නත බොහෝ දුරට 28 වෙනිදා ලංකාවට පැමිණීමට නියමිතයි. එම එන්නත් වගේ බාර ගැනීමටත් ඊට පසු බෙදා හැරීමටත් අවශ්‍ය කරන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරලා තියෙනවා. මේ එන්නත් ලැබුණු වහාම එන්නත් ලාභීන්ට බෙදා හැරීමටත් අවශ්‍ය කරන සැලසුම් සකස් කරලා තියෙනවා. බොහෝ වෙලාවට මේ එන්නත් ලැබුණ දාට පසුදාම මේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අපිට පුළුවන් වෙයි කියලා හිතනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව COVID-19 ආසාදිත මරණ 3ක් ඊයේ වාර්තා කළා. ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 283ක්. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 77 අවුරුදු කාන්තාවක්, මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 84 අවුරුදු කාන්තාවක් සහ පූජාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 අවුරුදු කාන්තාවක්ද ඊයේ මිය ගොස් තිබුණා. කොළඹ අලුත් කඩේ ඉදිවන අධිකරණ පියස්සට සමගාමීව දිවයින පුරා අධිකරණ ශාලා 100ක් ඉදිකිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අධීර 4ක් යටතේ අලුත් කඩේ ඉදිවන අධිකරණ පියසට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින්. යටත් විජිත යුගයේ ඉදිකෙරණු කොළඹ අලුත් කඩේ අධිකරණ ගොඩනැගිලි වෙනුවට අලුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අසල අලුතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල් කර තැබීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අක්කර 6ක භූමි ප්‍රමාණයක පැතර පවතින මෙම ගොඩනැගිලි සංකීර්ණය වසර 3කින් නිම කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 16,500ක්. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව අපරාධ නඩුවක් මහාධිකරණයේ විභාග කිරීමට පමණක් වසර 9 මාරක් ගතවන අතර 2019 වසරේ සංඛ්‍යාලාකන අනුව නඩු 5000ක් පමණ පවර අවුරුදු 20කට පසුව දිසා අධිකරණයේ තාමත් නොවිසඳී පවතී. මෙය කිසිසේත්ම සෑහීමට පත්විය හැකි තත්වයක් නොවේ. අතිගරු ජනාධිපතිතුමා මාහට ලබා ඇති උපදේශ නම් මුල් අවස්ථා අධිකරණයක නඩුවක් වසරක් කාලය තුලත් උපරිමාධිකරණයේ නඩුවක් මාස 6ක කාලය තුලක් විසඳා හත් හැකි ක්‍රමයකට අපි කෙසේ යා යුතු බවත් ඒ
සඳහා ලබා දිය හැකි සියලුම පහසුකම් ලබා දීමට රජයක් වශයෙන් අපි කැපවන බවත් ප්‍රකාශ කරන්නට කියා. සමහරු ජීවිත කාලෙම නඩු කියනවා. හැබැයි තීන්දුවක් ලැබෙන්නේ නැතුව උන් කාලේ මිය ඇදෙන අවස්ථා තිබෙනවා මම ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑ. අද ආරම්භන මේ අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිටපතන ජනතා පියස බවට පත්විය යුතුයි අපි විශ්වාස කරනවා. මේ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රට පුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත කරන්න අධිකරණ ඇමතිවරයා කටයුතු කරගෙන යනවා. අපේ ඉලක්කය මුළු අධිකරණ පද්ධතියම ඩිජිටල් කරණය කිරීම. එම කටයුත්ත ලබන පෙබරවාරියේ සිට ආරම්භ කරන්නට ඇමතිතුමා අද උනන්දු වෙනවා. වසර 40කට පසුව උපරිමාධිකරණවල විනිශ්චයකරුවන් ඒ සංඛ්‍යාව 60කින් වැඩි වෙලා තියෙනවා. එම විනිශ්චයන් සංඛ්‍යාව තවත් ඉහළ දමන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. මේ ප්‍රතිසංස්කරණ එක් රැයකින් නිම කරන්න බැරි බවත් ඒ නිසා එක රටක එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාවය ගොඩනැගීමේ කාර්යයට අප මුල පුරා තිබෙනවා. ආණ්ඩුවේ නායකයින් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් සංවිධානාත්මකව අන්තර්ජාලය ඔස්සේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසුවා. දුරකථන ඇමතුම් වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ලෙඩ වෙලානේ. එලා මම කොහොමද හද්දේ මිනිස්සු ලෙඩ වෙනවනේ. ආයෙත් ලෙඩ වෙන්නේ නැත්නම් ඉතින් මේක නෑ ටිකක් අමාරුයිනේ. දැන් මේ අපේම අය දේවල් කියනවා. මම දැන් ඔය කී දෙනෙක්ගෙන් ඇහුවද කියලා. ඒ වෙනකොට වැඩේ ගිනි තියලා ඉවරයි. ඉතින් අහනවා. එක දිගට එක විදිහට අහනවා. මොකද මේවා කොහෙන් හරි පටන් ගන්නව නෙමෙයි. මතක තියාගන්න. මේවා ඊටමත් කුමන්ත්‍රණකාරීව තමුන්නාන්සලා අපි වැඩියෙන්ම හදවතින්ම ආදරය කරන අපේ නායකයාට අනතුරක් වෙනවා කියලා මානසිකව අපේ ඔළුවට දම්වනවා. මානසිකව ඔළුවට දම්මලා අපිව දුර්වල කරන්න කුමන්ත්‍රණකාරීව මේ කතා වෙන කටකතා. මේවා ආරම්භ වුණේ මේ කතාව ආරම්භ වුණේ අපිට විරුද්ධව මඩ ගහන සමාජ ජාලයක් හරහා. මේ Facebook එකක් තියෙනවා. ඒකේ හරහා ඒක ක්‍රියාත්මක කරන අය කවුද කියලාත් අපි දන්නවා. ඒකට මොනතරම් වියදමක් කරාද කියලා අපි දන්නවා. ඒ වියදම් කරලා ඉවරල කරන්න හදන්නේ මොකද්ද කියන එක පිළිබඳවත් දන්නවා. අපිත් ඒව පිළිබඳව හොඳින් බලාගෙන ඉන්නවා. මේක දිගට හරහාට මේ කටකතාව ප්‍රචාරය වෙනවා. මමත් අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් දවස් 4-5කින් දැක්කේ නැහැ. එහෙනම් මමත් ගත්ත කෝල් එකක්. අනේ ගොනා වගේ ඇවිල්ලා උදේ පාන්දර මාත් බැනුම් ඇහුවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිතිය ලබා දුන් යෝජනා අධ්‍යයනය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද දින රැස්ව සාකච්ඡා කර තිබෙනවා. වරාය වෘත්තීය සමිති 23ක නියෝජිතයින් නැගෙනහිර පර්යන්තයේ ගැටලුව පිළිබඳව සකස් කළ යෝජනාවලිය මහාචාර්ය පූජ්‍ය බැදගොඩ අබේතිස්ස හිමියන්ට පිරිනැමීම අද දින සිදු කෙරුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ක්‍රියාවලියට ඉන්දියාව සම්බන්ධ කර ගැනීමට එරෙහිව වරාය වෘත්තීය සමිති රැසක් දින කිහිපයක සිට විරෝධතා පළ කරනු ලබනවා. මේ පිළිබඳව වරායේ බලධාරීන් සමග මෙන්ම ආණ්ඩුපක්ෂී මැති ඇමතිවරුන් සමගද අවසා ගණනාවකදී සාකච්ඡා කළ අතර ඊට අදාළ යෝජනාවලියක්ද බාර දෙනු ලැබුවා. ඊට යහපත් ප්‍රතිචාර මෙතෙක් නොලබනු බවයි වරාය වෘත්තීය සමිති සංගම් පවසන්නේ. නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා රජය මගින් සංවර්ධනය කිරීමේ හැකියාව පවතින බවත් ඒ කළ යුතු ආකාරයේ පිළිබඳව සකස් කළ යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවටද බාර දී තිබෙනවා. එම යෝජනාවලියේ පිටපතක් අද මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන්ට බාර දීමටද පියවර ගැනුණා. මෙම අවස්ථාවට වරාය වෘත්තීය සමිති 23ක නියෝජිතයන් එක්ව සිටියා. අපේ විශ්වාසයක් තියෙනවා මේ කැන්ටිකේ මේක කිසි සැලකිල්ලක් දක්වන්නේ නැති වෙයි. මේ යෝජනාව දීලා දැන් සතියක් විතර වගේ වෙන්නේ උනාට ඒකට අපිට පිළිතුරක් ලැබුණේ නැහැ. මම දැක්කා ඇමතිවරයෙක් සඳහන් කරනවා වරාය ඇමතිවරයා කවුරු හරි මේක අපි කොටස් හැටියට දෙනවා මිසක් මේක අපි විකුණන්නේ නැහැ කියලා. මේක කිසිසේත්ම ආණ්ඩු විරෝධයක් නෙවෙයි. දිවා රාත්‍රී මේක අදානි සමාගමටම දෙන්න ඕනේ කියලා දැඟලුවොත් අපි මතක තියාගන්න ඕනේ මේ යන්නේ ආපහු තව අවුරුදු කීපයකින් ආණ්ඩුව වෙනස් වෙච්ච වෙලාවක ඕකේ ඉන්න නිලධාරී 70 වෘත්ත පිටින් ඉරේ යන්න වැඩ කරන්නේ. අපි මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේක අවසාන වශයෙන් මේ වැරද්ද කළොත් මේක අනාගතේ මේ රටේ තීන්දුව කළොත් මේක ජාතික සම්පතක් පාවා දීමක් කියලා. එහෙම වුණොත් හැබැයි අධිකරණේ නැතත් ජනතා අධිකරණයේදී මේ නඩුව විසඳෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට මන්තරන් ආදරේ හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා ඕගොල්ලෝ කවුරුත් හිතන්නේ නැතුව ඇති. එතුමා බලයට ගේන දක්වා වැඩවලදී අපි නොකරපු දෙයක් නැහැ. අපි මේ හැම දෙයක්ම කළේ රට විරුද්ධවාදී අය විවිධ විදියට මඩ ගන්නවා. උපරිම උත්සාහ දරන්න ඕන මේ වරාය අධිකාරිය දිනු කරලා මේකෙන් සල්ලි උපදවලා ආපහු චීනෙට ඉල්ලන ගානක් දී අම්මකට වරාය ආපහු අපිට ගන්න
අපිට ඕනේ මේ ආණ්ඩුව රැකලා දෙන්න. කොහොමදත් මේ වරාය දුන්නොත් ආණ්ඩුවට ආව උස්සන්නේ නැහැ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පණිවිඩය රටට සමාජගත වෙන්න ඕන නිවැරදි තොරතුරු. මොකද ජනාධිපතිතුමා හැම වෙලේම කියනවා වැරදි තොරතුරු සපයන්න එපා කියලා. අපි නිවැරදි තොරතුරු තමයි අද මේ ලබා දුන්නේ. මේ අතර නැගෙනහිර පර්යන්තයේ විකිණීම බදුදීම හෝ ආයෝජකයන්ට පැවරීමට එරෙහිව දුම්රිය හා තැපැල් වෘත්තීය සංගම් රැසක් එක්ව අද විරෝධතාවක් සිදු කරනු ලැබුවා. දුම්රිය මූලස්ථානයේ ඉදිරිපිට මෙම විරෝධතාව පැවති අතර අදාළ විරෝධතාවයට හේතු කරුණු සඳහන් කරමින් තැපැල්පත් ජනාධිපතිතුමාට යොමු කිරීමද මෙහිදී සිදු කෙරුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දිය සමාගමකට පැවරීමට හෝ ආයෝජකයන්ට ලබා දීමට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද හම්බන්තොටදී සිදු කෙරුණා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති ලබා දුන් යෝජනා අධ්‍යයනය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද දිනේද රැස් වුණා. මෙම අනුකමිටුවේ ප්‍රධානී වරාය අමාත්‍යාංශයේ ලේකම් UDC ජයලාල් මහතා ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මෙම අනුකමිටුව රැස්ව මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි. වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාවලට අමතරව ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවල අන්තර්ගත යෝජනාද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. සමාජිකයන් 7 දෙනෙකුගෙන් සමන්විත මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි ඒ ප්‍රධානී වරාය අමාත්‍යාංශයේ ලේකම් UDC ජයලාල් මහතා සඳහන් කළේ. මේ අතර කොළඹ වරාය නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම මහා සංඝරත්නයද අදත් මෙලෙස අදහස් පළ කළා. ඉන්දියාව ජපානෙත් එක්ක ගිහලා ගිවිසුම් ගහලා හිර කරලා ඉවරලා දැන් ඔවුන් කියනවා මේවා දෙන එක මේ වැරදි ක්‍රියාමාර්ග කියන්නේ. ඔවුන් ගත්තේ වගේ ඒවා පුළුවන් තරම් හොඳ පැත්තට හරවලා තමයි අපි තීන්දුව తీර අරගෙන තියෙන්නේ. මේ මහා සංඝරත්නය අදට නායකත්වය අරගෙන ජනාධිපතිතුමාව අපි දැනුවත් කරන කිසිම වැරද්දක් හැටියට මම දකින්නේ නැහැ. හැබැයි සමහර තැන්වල මහා සංඝරත්නයත් සමහර අය උසි ගන්න. ඒකෙන් අපි පරිස්සම් වෙන්න. මහා සංඝරත්නය මහා පාට බස් බහින සූදානම් කරන්න එපා. ඒක වුණොත් එහෙම මේ ආණ්ඩුව ලොකු ප්‍රපාතයකට වැටෙනවා. ඒ නිසා අපිට මේ ආණ්ඩුව බිමට දාලා ගන්න වෙන කෙනෙක් නැහැ. ඒ නිසා තමයි මහා සංඝරත්නය දැඩි විදියට අවවාද කරන්නේ කරුණා කරලා මේක හකුල ගන්න කියන කාරණය. අපේ රටට හානියක් නොවන විදියට විදේශීය රටවල් සම්බන්ධ කරගන්න පුළුවන් නම් සම්බන්ධ කරගෙන මේ වරාය පවත්වාගෙන යාම හොඳයි කියන එකයි මා කල්පනා කරන්නේ. අපිත් එක්ක තව කට්ටියක් ජොයින්ට් වෙලා වැඩ කරනවා නම් ඒ අයටත් යහපතක් වෙන්න ඕන, අපිටත් යහපතක් වෙන්න ඕන. හැබැයි අපි අපේ යහපත ගැන වැඩි අවධානයක් යොමු කරලා ක්‍රියා කරන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිතුමා හැටියට ඉන්න කාලේ තමයි සාගල රත්නායක කියන අමාත්‍යවරයා අවබෝධතාවක උසුමක් අත්සන් කළේ ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව කියන පාර්ශව තුන එකතු වෙලා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන්නයි කියලා එකඟතාවයකට ආවේ. ජපානයේ ඉන්දියාවයි කිවිසුමක් තිබුණා. ඒකට රනිලුයි සාගල රත්නායකයි සම්බන්ධයි කියලා කියා දෙනවා. ඉතින් හරි. ඒකම ඒ වැඩේම ඒ ගනුදෙනුවම ඉස්සරහට ගෙනියන්නේ කවුද? හම්බන්තොට වරාය විකුණුමට අපිට මතකයි. අපි අවංකව මේ හම්බන්තොට වරාය ආරක්ෂා කරගන්න උද්ඝෝෂණයක. අර හම්බන්තොට වරාය අවුරුදු 99කට එහෙම් පිටින් බදු දෙනකොට කටහාගෙන හුඳලා දැන් ව්‍යාපාරයක් කවුල කරන්න යනකොට උස්සගෙන සරම් උස්සගෙන උඩ පැනගෙන පුරාගෙන තප්පුලාගෙන කෑගහනවා. අපේ හිටපු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එතුමා හරියට හිටන් තමුන්ගේ වැඩේ කොන්ද කෙලින් තියාගෙන ඉෂ්ට කරා. ඉන්දියාවට දෙකට නැමුනේ නැහැ. හිටන් තමයි හරියට වැඩ කටයුතු කරේ. යහපාලන කියන ආණ්ඩුවට නායකත්වයේ දීලා එතුමා ජනාධිපති වෙච්ච හින්දා තමයි මේ ඔක්කොම මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ. එතුමාගේ කුණු දැන් අපේ ට්‍රැක්ටර් වලින් අදින්න සරල භාෂාව. මම විශේෂ භාරාමතිවරයා. මම කියනවා නම් වරාය විකුණන්නේ නැහැ, වරාය බදු දෙන්නේ නැහැ. එහෙම නැත්නම් වරාය තව කෙනෙකුට පවරන්නේ නැහැ කියලා කියනවා නම් ඒක රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රකාශය. පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් 32 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. වෙඩි තැබීමට හේතුව පුද්ගලික ආරවුලක් බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ. අද උදෑසන 9:15ට පමණ පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත්‍රිරෝධ රථයකින් ගමන් කළ පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා. බයිසිකලේ අරස් කරලා වෙඩි තිබ්බා. එකක් තිබ්බා වැදුන්නේ මම මෙතෙන් ගහලා යනවනේ. යාළුවාට තිබ්බා අපි දිව්වා අපි දෙන්න. යට වෙඩි තිබ්බා තුමා. මේ බයිසිකලේ දීවිනේ ලංගල ගුණ අවස්ථාවක අරස් කරා. ඒ අමුදරේ පස්සේ පස්සට ගිහිල්ලා නමයා ගන්න දෙන්න දිව්වා. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රිරෝධ රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. වෙඩි තැබීමෙන් පසුව තුවක්කුකරුවන් පලා ගියේ මෙලෙසින්.
මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ගැමුණු මාවතේ පදිංචි 32 වැරදි ධීවර රැකියාවේ නිරත පුද්ගලයෙක්. සිද්ධින් අනතුරු එම ස්ථානයට පොලිසියට අමතරව විශේෂ කාර්ය බලකායද පැමිණ තිබුණා. පොලිසිය පවසන්නේ සිදු කළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි දැමීම සිදු කර ඇති බවට සැක කරන බවයි. This is Live at 8. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. සමගි ජනබලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පැවැත්වුණා. ඒ පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී. එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සිදු කරනු අතර ජාතික හෙළ උරුමේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාද අද සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වය ලබා ගත්තා. සමගි ජනබලවේගේ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා දරන අතර අද එම පක්ෂයේ 80 දෙනෙකුගෙන් යුත් සමාජිකයන් අතරින් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිහිටවනු ලැබුවා. එහිදී පක්ෂ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කර තිබෙනවා. රංජිත් මද්දුම් බණ්ඩාර මහතාට සමගි ජනබලවේගයේ මහලේකම් තනතුර හිමි වුණා. තිස්ස අත්තනායක මහතා ජාතික සංවිධායකවරයායි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරු ලෙස පත් කර තිබෙන්නේ මිටියාස් බාකිර්මාකර්, රවීන්ද්‍ර සමරවීර, කබීර් හෂීම්, රාජිත සේනාරත්න, කුමාර විල්ගම, ලක්ෂ්මන් කිරියල් යන මහත්වරුන්. සමගි ජනබලවේගයේ උපසභාපතිවරු ලෙස තලතා අතුකෝරාල, සුජීව සේනසිංහ, පී හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, දිලිප් විදාරච්චි, හරින් ප්‍රනාන්දු හා එච්.එම්. හලීම් යන මහත්ම මහත්මීන් පත් කෙරුණා. පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස හර්ෂද සිල්වා මහතා කටයුතු කරන අතර මෙහෙයුම් ප්‍රධානී තනතුර සඳහා අජිත් පී පෙරේරා සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරු පත් කර තිබෙනවා. එම පක්ෂයේ පර්යේෂණ හා සංවර්ධන ලේකම්වරයා වන්නේ ඉරාන් වික්‍රමරත්නයි. ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස නිරෝෂන් පෙරේරා මහතා කටයුතු කරනු ලබනවා. ෆර්හාන් කාසිම්, තිසත් විජය ගුණවර්ධන යන මහත්වරු නීති ලේකම්වරුන් ලෙස පත් කර තිබෙනවා. නියෝජ්‍ය ලේකම්වරු 4 දෙනෙක් පත් කර ඇති අතර ඒ රෝහිණී කවිරත්න, අශෝක් අබේසිංහ, නලින් බණ්ඩාර, පී උමාචන්ද්‍රයි. සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායකවරු ලෙස බුද්ධික පතිරණ ජේ.සී. අලවතුවල, රංජිත් අලුවිහාරේ යන මහත්වරු පත් කර තිබෙනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරු වන්නේ එස්.එම්. මරික්කාර් සහ මනුෂ්‍ය නානායක්කාරයි. අද සමගි ජනබලවේගයේ සමාජිකත්වයේ හිමි කරගත් පාටලී චම්පික රණවක මහතාට පක්ෂයේ තනතුරක් හිමි වූයේ නැහැ. අද සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරුව එහි සමාජිකයන් මෙලෙස අදහස් පළ කළා. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිදුවුණු සියලුම කරුණු කාරණා මේ මාධ්‍යවේදීතුමන්ලා වන ඔබ සියලු දෙනාටම මේ පක්ෂයේ මහලේකම්තුමා අනිවාර්යෙන්ම දැනුම් දෙයි ඒ සිදුවුණු ක්‍රියාදාම. එක්සත් ජාතික පක්ෂ නියෝජනායකතුමා අනුරාධපුරයේදී කියලා තියෙනවා මේ සමගි ජනබලවේගයේ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වීමේ සූදානමක් තියෙනවා කියලා. දැන් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලපු අපේක්ෂකයෝයි හිටපු මැති ඇමතුරු විශාල පිරිසක් අපේ පක්ෂයට දැන් දිනපතා බැඳෙමින් පවතිනවා. ඒ වගේ හෙට අනිද්දා ඔය එක්සත් ජාතික පක්ෂයේ පත් කරපු නිලධාරීන් කීප දෙනෙකුත් අපේ පැත්තට එනවා. ඉතින් ඒක බේර ගන්න තමයි මේගොල්ලෝ මේ වගේ කතා කියන්නේ. ඔබතුමාටත් මේක තනතුරක් හමුනාද කොහොමද? මම මේ සමගි ජනබලවේගයට එකතු වෙන්න බව ඉතින් කවුරුත් දන්නවනේ. ඒක අපි ඉදිරි කාලයේදී ඉදිරි දින 10 ඇතුළත ඒක සාකච්ඡා කරලා අපි කටයුතු කරනවා. නෑ, තනතුරු පිළිබඳව ලබන කෘත්‍යාධිකාරී කමිටුවේදී ප්‍රකාශ කරනවා. ලබන ඊළඟ සතියේ මට මේ පක්ෂයේ පළවෙනි සභාපති මේ වරප්‍රසාදය ලැබුණා. අපේ පක්ෂයේ ඉන්න 45 දෙනාට ඔක්කොට වගකීම් පැවරුණා. රංජන් රාමනායක මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායමට සිදු වෙලා තිබෙන යම් දේශපාලන ක්‍රියාවලිය තවදුරටත් ඉස්සරහට ගෙනියන එක ගැන ආදී කටයුතු ගොඩාක් සාකච්ඡා කරා. ඔබතුමාද ඊළඟට පාර්ලිමේන්තුවට මම පයින් එන්න නියමිතයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ලයිස්තුවේ ඊළඟ එක්කෙනා වශයෙන් ඉන්නේ මම. රංජන් රාමනායක මහත්මයාගේ ඉස්තු මන්ත්‍රී අසුනත් සමග ඔබතුමා තමයි දැන් පාර්ලිමේන්තුවට එන්නේ. ඒක තීරණය කරයි අපේ කතානායකතුමා කියලා. ඒ තීන්දුව අනුව වෙන දෙයක් වෙයි. ඒ කියන්නේ ඔබතුමා මේනෝටම හැදුම් ටික ඔක්කොම නෑ එහෙම එකක් නෑ. කොහොමද පරණ හැදුම් තියෙනවනේ. අදාළ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට කොවිඩ් ආසාදිත වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයන් වන හේෂා විතාන සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් සහභාගී වූයේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා. නෑ සහභාගී වුණේ නෑ. මම නම් දැක්කේම නෑ. අධිකාරී මණ්ඩලයේ වාඩි වෙනකොට නම් ඇතුළටවත් ආවේ නෑ. අද මම හිතන්නේ එතුමන්ලා PCR පරීක්ෂණය යන්න ඕන නිසා රැස්වීමට සම්බන්ධ වෙන්නේ නැතුව ගියා. එතුමන්ලත් අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වගේම බොහොම ක්‍රියාකාරී තනතුරු දෙකකට එතුමන්ලා දෙන්නපත් කළා.
මොකද මේ කලින්ම යන්න කියන්නකො. අනේ නෑ කලින් යනෝනේ මේ අපි ආ. ඇට යනවනේ තාම. ඔව් පොඩ්ඩක් එළියට ආව මේ PCR එකක් කරන්න යන්න. සමගි ජනබලවේගයේ පළවෙනි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද දින පැවැත්වුවා. සියලු දෙනාගේ පත්වීම් ලිපි අද ප්‍රදානය කරා. තාම සාකච්ඡාවට යනවා. මොකද හේතුව අපිට එළියට යන්න වෙලා තිබෙනවා PCR පරීක්ෂණයකට යන්න. ඒ නිසා තමයි අපි ආවේ. මට උඩ PCR ද යන්නේ. ඔව්. ඒ ඇතුලේ කාටවත් එහෙනම් PCR කරන්න වෙයිද දන්නේ නැහැ නේ. ඒවා කියන්න බෑ. අපි දෙන්න මේ පොසිටිව් වෙලා හදුනොත් ඔක්කොම වඩුව තමයි. ඔබ යාළුවෝ ලයිව් ඇට් 8 සමගින් COVID-19 වෛරස් ව්‍යාප්තිය සමග ස්වර්ණවාහිනිය ස්වර්ණ ශ්‍රී සත්කාර විසබීජ හරණ වැඩසටහන බස්නාහිර පළාතේ පාසල් වෙත රැගෙන ගිය ආකාරය ඔබට මතක ඇති. ඉන් නොනැවති රට පුරා විසිරී සිටින පාසල් දුවදරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්වර්ණ ශ්‍රී සත්කාර යලි රැගෙන අද අප පැමිණියේ මාතලේ දිස්ත්‍රික්කයටයි. මාතලේ යටවත්ත වීර පරාක්‍රම ද්විතීය පාසල වෙත තමයි අද අපි මේ විදිහට ආවේ. ඒ ඩෙටෝල් ආයතනය සහ ස්වර්ණවාහිනී ආයතනය එක්ව සිදු කරන ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනේ තවත් අදියරක් ලෙසයි. COVID-19 වෛරස් ව්‍යාප්තියෙන් අකර්මණ්‍ය වූ ජන ජීවිතය හමුවේ ඒ වාර්තා කිරීමට පමණක් සීමා නොවූ අප රටට වග කියන මාධ්‍ය ආයතනයක් ලෙස පාසල් දූදරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙමින් කටයුතු කළා. ඒ නිසාම එම සත්කාරයට ස්වර්ණවාහිනිය ඩෙටෝල් ආයතනය සමග අත්වැල් බැඳගත්තා. දැයි දූදරුවන්ගේ දෑත් සේදීමේ යහපුරුද්ද යථාර්ථයක් බවට පත්කරදීම උදෙසා පැවති පාසැල් විෂබීජහරණ වැඩසටහනේ තවත් නැවුම් අදියරක් කොළඹින් පිට මාතලේ දිස්ත්‍රික්කයෙන් අද දින ආරම්භ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියත් සමගින් ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන දෙවැනි අදියර අපි මේ විදිහට පටන් ගන්නවා මාතලේ දිස්ත්‍රික්කේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පාසල් දූ දරුවන්ගේ විස බීජ හරණය සඳහා දායක වෙන්න. ඒ සඳහා අපි විස බීජනාශක දියරත් ඒ සඳහා අවශ්‍ය වෙන උපකරණ කට්ටලත් සෑම පාසලකම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි නවතින්නේ අපි ඉදිරියට ගිහිල්ලා මහ ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන හඳුනාගෙන ඒ ස්ථානවලට විස බීජනාශක කරන්න අවශ්‍ය අනෙකුත් උපකරණ ලබා දෙමින් මේ ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනට දායක වන්නට බලාපොරොත්තු වෙනවා. භයානක කොවිඩ් විරුද්ධ අපේ දූ දරුවන් මුදවා ගැනීමේ අරමුණින් දැනුවත් කිරීම මගේ හෘදයාංගම ස්තුතියි සියලුම ආයතන වලට විශේෂම ස්වර්ණ වාහිනියට පිරිනමනවා. අභාව ප්‍රාප්ත ප්‍රවීණ ජනමාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් නාරිදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. එතුමන් වෙනුවෙන්ම අලංකාර චිතකයක්ද බොරැල්ල සුසාන භූමියේ ඉදිකර තිබුණා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගෙන යනවා. සුබ රාත්‍රියක්.